ආයිබෝන් මම වෛද්‍ය ගයාන බිග්නවර්ධන සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු පිළිබඳ සාකච්ඡා වෙන අවස්ථාවක වැඩිපුර සාකච්ඡා වෙන අවධියක ඒ පිළිබඳ සාකච්ඡාවක් ගොඩනගන්න තමයි අපි අද ලෑස්ති වෙන්නේ. මේකට හේතුව තමයි දෙසැම්බර් 1 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලිපියක් නිකුත් කරනවා දෙසැම්බර් 13 ඉඳලා 20 වෙනකම් එන සතිය වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සතිය ලෙස. එයින් අදහස් වෙන්නේ වෛද්‍යවරු බොහෝ පිරිසක් මේ ස්ථාන මාරු වීමට ලක් කරන බව. ඉතින් මේ ගැන සාකච්ඡා කරන්න අපිට හොඳම පුද්ගලයෙක් හොයාගෙන යද්දී වසර 10ක විතර පමණ කාලයක් තිස්සේ මේ වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න වලට නව ප්‍රවේශයක් අවශ්‍යයි කියලා හිතලා වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න වලට නව සාකච්ඡාවක් අවශ්‍යයි කියලා හිතලා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය ගොඩනගලා එහි ආරම්භයේ සිටම ඒ ගොඩනැගීම සහ වර්ධනය වෙනුවෙන් වැඩ කරපු එහි වර්තමාන උපසභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහත්මයා අපි සම්බන්ධ කරගත්ත මේ සාකච්ඡාවට ආයුබෝවන්. මේ දෙසැම්බර් 1 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලිපියක් නැත්නම් චක්‍රලේඛයක් ගහනවා දෙසැම්බර් 13 ඉඳලා 20 වෙනකන් ට්‍රාන්ස්ෆර් වීක් එකක්. එහෙම නැත්නම් ස්ථානමාරු සතියක් විදියට නම් කරලා. ඇයි මේ ස්ථානමාරු සතියක් නම් කරන්න වෙන්නේ? මේ ගැන ඔබගේ අදහස මොකක්ද? වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු කියලා කියන්නේ මේ විශේෂ මේ වෛද්‍යවරුන්ටම ආවේනික වෙච්ච ක්‍රමයකට යන එකක්. වෛද්‍යවරුන්ගේ දැන් වසර ගණනාවක් පුරාම ඔබටත් මතක ඇති 2013 වගේ වෛද්‍යවරු මේ එක සැරේට ඔය වගේ කාලයක් තිස්සේ ස්ථානමාරු නිවැරදිව නොවි තිබිලා ඒ කියන්නේ නිවැරදිව කියලා අදහස් කරන්නේ ඒ දෙන ලද ස්ථානමාරු ලේඛනයට අනුව සියලු දෙනාම ට්‍රාන්ස්ෆර් නොවන පදනම ඒක තමයි මම අදහස් කරේ මේ මොහොතට අදාළව. එතකොට එහෙම නොවි ඉඳලා එක සැරේටම සෞඛ්‍ය අමාත්‍යාංශය මෙදිහත් වෙලා මේ සියලුම අය විවිධ ස්ථානවලට ට්‍රාන්ස්ෆර් කරන්න පටන් ගත්තා. ඉතින් පහුගිය අවුරුදු ගණනාවක් පුරාමත් ඔය තත්ත්වය තියෙනවා. අපි ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්නවා සෑම වසරකම ස්ථානමාරු ලේඛනයක් හැදුවා. ඒ කියන්නේ හැමෝම මහන්සි වෙලා මං හිතන්නේ මේකට අදාළ කාර්ය මණ්ඩලයේ විශාල වෙහසක් දරනවා ඇති. මොකද වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් එක සැරේට ස්ථානමාරු කිරීම සඳහා අදපු ක්‍රමයක් අපිට තියෙනවා. ඒ නිසා ලොකු වෙහසක් දරලා හදන ස්ථානමාරු ලේඛනය අඩුම වශයෙන් 5ක් 10ක් වගේ ප්‍රමාණයක් තමයි පරිම වශයෙන් වසරකට ස්ථානමාරු වෙන්නේ. ඇත්තටම 80ක් 90ක් ස්ථානමාරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රමයක් තියෙනවා. ඒකට විශාල වැඩ කොටසකුත් කළ ලේඛනයකුත් හදනවා. නමුත් ඒ ලේඛනයට අනුගතව ස්ථානමාරු වෙන්නේ 10ක් වගේ ප්‍රමාණයක්. ඉතින් එකවරක් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරපු වෙලාවේ හිටපු අධ්‍යක්ෂකතුමා පැවසුවේ මේ 5%ක්වත් යන්නේ නැහැ. ඒතර මේක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. හැබැයි දැන් එහෙම අසාර්ථක වසර ගණනාවකට පස්සේ අමාත්‍යාංශයට සිද්ධ වෙලා තියෙනවා. හිටී ගමන් මේ දෙසැම්බර් මාසේ 13 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන සතිය ස්ථානමාරු සතියක් ලෙස නම් කරලා වෛද්‍යවරුන් පුළුවන් තරම් ස්ථානමාරු කරන්න. තියෙන ප්‍රශ්නේ තමයි එකක් මේ චක්‍රලේඛ නිකුත් කරන්න ගිය දෙසැම්බර් 1 වෙනිදා. වෛද්‍යවරුන්ට අදාළ ස්ථානමාරු සම්බන්ධව තියෙන්නේ ඒ කියන්නේ සියලු දෙනාටම අදාළ ස්ථානමාරු සම්බන්ධව තියෙන ප්‍රධානම ලේඛනය තමයි ආයතන සංග්‍රහය. ආයතන සංග්‍රහයේ ස්ථානමාරු සම්බන්ධව තියෙන විධිවිධාන සැලකිල්ලට ගත්තම ඒකේ තියෙන මූලික සිද්ධාන්ත සියල්ලටම පටහැනි එකක් තමයි දැන් මේ සිද්ධ වෙමින් තියෙන්නේ. ඉතින් දැන් මේ සතිය ක්‍රියාත්මක කරන්න යන ස්ථානමාරු සම්බන්ධව සැලකිල්ලට ගත්තම 2016 17 18 19 20 මේ වගේ වසර ගණනාවක සිදුණු ස්ථානමාරු සිදුණු වීම තියෙනවා. ඉතින් දැන් ඒ ආයත එහෙම යන්න කියන එක ඒ වෛද්‍යවරයාගේ ජීවිතයට කොච්චර බලපානවද නැද්ද කියන කාරණේ සැලකිල්ලට අරගෙන නෙමෙයි මේ ස්ථානමාරු සතිය ක්‍රියාත්මක කරන්නේ. ඔබ වැදගත් කරුණක් කිව්වා අර මේක අපේ ආයතන සංග්‍රහයත් ඉක්මවා යන පරිදි වෙන මේ ක්‍රියාවලියක් කියලා. දැන් ඇත්තටම අපි දන්න විදිහට මේ ආයතන සංග්‍රහය ඉක්මවා නීති හදන්න බෑ සාමාන්‍ය රාජ්‍ය සේවයේ කිසිම ශ්‍රේණියකට. ඒක ගැන විශේෂ යමක් මතු කර ගන්න ඕන. හැබැයි ඊට කලින් මට දැනගන්න ඕන මේ දැන් ඇයි මේ වෛද්‍යවරු මාරු කරන්න ඕන? දැන් උදාහරණයක් විදිහට වෛද්‍යවරයාට ඔහුගේ ජීවිතේ ස්ථාවර වෙන තැනක කාලයක් රැඳී ඉන්න විදිහට වැඩ සලස්වන්න බැරිද? මේක වසර 4න් 4ට දැන්ට ක්‍රියාත්මක වර්ධිය අනිවාර්යෙන් ස්ථානමාරු කරන්න අවශ්‍යද? මේක රාජ්‍යයේ අවශ්‍යතාවයක්ද නැත්නම් වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයක්ද? මොකද්ද මෙතන තියෙන සිද්ධිය? අපි වෛද්‍යවරු විදියට මේ රටේ සමස්ත වෛද්‍ය ප්‍රජාවම අවධානය යොමු කරන්න ඕන මේ ස්ථානමාරු සම්බන්ධව. බොහෝ අය හිතන් ඉන්නවා මේ අපිට ලැබිච්ච දෙයක්
අපි ඒක අනිවාර්යයෙන්ම ඇඩිය වෙලා ඉන්න ඕන කියලා. මම කියන්නේ එහෙමම නෙමෙයි. විශේෂයෙන්ම මේ වෛද්‍යවරු කියන්නේ රජයේ නිලධාරීන්නේ. ඒතකොට රාජ්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු සම්බන්ධව තියෙන ආයතන සංග්‍රහයේ තියෙන කරුණු අධ්‍යයනය කරාම අපිට තියෙනවා ඇයි ස්ථානමාරු ක්‍රමවේදයක් අවශ්‍ය වෙන්නේ. ගත්තම සමස්ත රාජ්‍ය සේවාවේ බිඳවැටීම් බලක්වන්න. දුෂ්කර සේවා ස්ථාන කරා නිලධාරීන් යොමු කරවා ගන්න. මහජන සම්බන්ධතා ඉතා හොඳ මට්ටමක පවත්වාගෙන යන්න. ඒ වගේම රාජ්‍ය සේවාවේ තියෙන්න ඕන ගුණාංග සම්බන්ධව ඉගෙන ගන්න. අධ්‍යයනය. නිලධාරීන් අතින් සිදුවෙන වැරදි අවම කරන්න. ඒවත් අටත් වැදගත්. ඊළඟට සුදුසු නිලධාරීන්ට සුදුසු ස්ථාන ලබා දෙන්න. විශේෂ පුහුණුවක් ලැබලා තියෙනවා නම් කිසියම් නිලධාරියෙක් ඒ නිලධාරියට අදාළ තැන ලබා දෙන්න. ඒ වගේම නිලධාරීන් පුජ්‍යලිකව විඳින ගැහැට අවම කරන්න. ඒක ඇත්තටම මේ ට්‍රාන්ස් එහෙම නැත්නම් ස්ථානමාරු පටිපාටියක ප්‍රධානම අංගයක්. නිලධාරීන් විඳින ගැහැට පුජ්‍යලික විඳින ගැහැට අවම කරන්න. ඒ වගේම රාජ්‍ය සේවයේ ඵලදායීතාවය ඉහළ නංවගන්න. ඉතින් මේවට අනුගතව තමයි ට්‍රාන්ස් පද්ධතිය. එහෙම නැත්නම් ස්ථානමාරු ලේඛනයේ පටිපාටියක් සකස් කරන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ වෛද්‍ය නිලධාරීන් සම්බන්ධව තියෙන මේ ස්ථානමාරු පටිපාටිය දැනට තියෙන එක අපි ඉදිරියේදී කතා කරමු. ඕක ඇතුලේ ඔය මොන අවශ්‍යතාවෙද ඉෂ්ට වෙන්නේ කියන්නේ. වෛද්‍ය නිලධාරීන් පුජ්‍යලික විදින ගැහැට අවම කිරීම සඳහා නෙමෙයි මේ ස්කීම් එක තියෙන්නේ. එහෙම නැත්නම් රාජ්‍ය සේවයේ ඵලදායීතාවය ඉහළ නම් වන්න නෙමෙයි. ඇත්තටම මේ බිඳ වැටීමක්. ඔය වගේ මෑස් ට්‍රාන්ස් එකක් කරාම එහෙම නැත්නම් විශාල පිරිසක් එකවර ස්ථානමාරු කරාම විශේෂයෙන්ම පුහුණුව මත එදිනෙදා තියෙන පුහුණුව මතම මිනිස් ජීවිතයට ඍජුව බලපාන සෞඛ්‍ය පද්ධතිය වගේ එකක් බිඳ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ වගේ ස්ථානමාරු පටිපාටියක් සකස් කිරීමේදී මේවා සැලකිල්ල ලක් කරාද නැත්ද කියන එක. ඇත්තටම තියෙන ප්‍රශ්නේ මේ ස්ථානමාරු පටිපාටිය අදී සකස් කරපෙකක් නෙමෙයි. ඒක ලංකාවේ වෛද්‍යවරු 3-4000 ඉන්නේ තාම කුඩා ප්‍රමාණයක් ඉන්න යුගයක තමයි මේක සකස් කරේ. හැබැයි තවමත් අපි ඒක තුල ඉන්නවා. ඇත්තටම මේ පොඩි දඬුවමක ස්වභාවයකුත් තියෙනවා මේකේ. මේ ස්ථානමාරු පටිපාටිය ඇතුලේ. ඊ කෝඩ් එක එහෙම නැත්නම් ආයතන සංග්‍රහයටත් වඩා මේක මේ වෙනස් වෙන තැන් තියෙනවා කියලා මොනවද ඒක? ඔව් දැන් ආයතන සංග්‍රහයේ මේ තුන්වෙනි පරිච්ඡේදය තමයි වෛද්‍යවරුන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවාවේ නිලධාරීන්ගේ ස්ථානමාරු සම්බන්ධව සාකච්ඡා කරපු පරිච්ඡේදය තියෙනවා. ඉතින් ඒක ගත්තම ඒකේ සාමාන්‍ය කරුණු යටතේ පටන් ගන්නම වාක්‍ය තමයි සිරිත් පරිදි සිදු කරන ක්‍රියාවක් ලෙස ස්ථානමාරු කිරීමක් නොකළ යුතුයි. ඒ කියන්නේ කිසියම් නිලධාරියෙක් තමන්ගේ දුෂ්කරතාවයන් මගහරවා ගන්න කරනු ලබන ඉල්ලීමක ප්‍රතිඵලයක් විදිහට තමයි ස්ථානමාරු කළ යුත්තේ. ඒක පළවෙනිම වාක්‍යය. ඒත් දැන් ඔබ හිතන්න වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ලේඛනයේ සැලකිල්ල නැත්නම් පටිපාටියේ සැලකිල්ලට ගත්තම දැන් මේක වෙන්නෙම සිරිත් පරිදි සිදු කරන ස්ථානමාරු කිරීම. අවුරුදු 4කට සැරයක් නන් ටික අනිවාර්ය ලෙසම දානවා. ඒ නන් ටික අනිවාර්ය ලෙස ස්ථානමාරු වෙන්න ඕනේ. ඒක සිරිතක්. දැන් ඒකට මේ වෛද්‍යවරු බොහෝ අය ඔය නිකන් කමක් නැහැ කියලා අනුගත වෙලා තියෙනවා. නමුත් ඇත්තටම රාජ්‍ය සේවාවේ උන්නතියට හෝ පුජ්‍යලයාගේ තියෙන ගැහැටක් වළක්වන්න හෝ කිසිම එකකට නෙමෙයි ස්ථානමාරු පටිපාටිය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ගත්තම මේ ප්‍රධාන ඔය ස්ථානමාරු පටිපාටියක් සකස් කිරීමේදී සැලකිල්ලට ලක් කර යුතු ප්‍රධාන කරුණු 6ක විතර ප්‍රමාණයක් විවිධ වගන්ති යටතේ දීලා තියෙනවා. අපි සැලකිල්ලට ගත්තොත් කිසියම් ස්ථානමාරු ශ්‍රේණියකට අදාළව ආයතන ටික ගත්තම ඊතා ප්‍රියමනාප නොවන කියලා ආයතන ටික වර්ගීකරණයක් වෙලා තියෙනවා. එතකොට ඒ ප්‍රියමනාප කියන එක තීරණය වෙන්නේ පහසුකම් ටික අනුව. සෞඛ්‍ය සේවයට සාපේක්ෂව ගත්තොත් සමහර වෙලාවට ප්‍රධාන නගරයක් මැද තියෙන තැනක් වුණත් පහසුකම් අඩු තැනක් තියෙන්න පුළුවන්. එතන අවට ඉස්කෝලේ ටික හරි මොනවා හරි තියෙන එක හරි ඒ පහසුකම් තියෙන ටික විතරක්ම නෙමෙයි. වෛද්‍යවරයෙකුට සාපේක්ෂව ප්‍රියමනාප තැන. නිදහසේ තමන්ට අවශ්‍ය පරිදි රෝගියා පරීක්ෂා කළ ප්‍රතිකාරයක් නියම කරන්න අවශ්‍ය පහසුකම් තියෙනවද නැද්ද කියන එක පවා ප්‍රියමනාපද නැද්ද කියන එක තීරණය වෙන්නේ හේතුවක්. ඉතින් එහෙම වෙන් කරලා තියෙන්න ඕන කොහොම හරි. ඒ වෙන් කරගීම අනුව තමයි ප්‍රියමනාප නොවන තැනක ඉන්න නිලධාරියෙකුට ප්‍රියමනාප තැනකට එන්න තමයි මේ ට්‍රාන්ස් ස්කීම් එක හදන්නේ. දෙවෙනි එක තමයි උපරිම කාලයක්. එක ස්ථානික සේවය කර හැකි උපරිම කාලයක් ගැනද. දැන් ඒකත් අර ෆික්ස් නෙමෙයි. දැන් මේකෙම කියනවා මේ ඉදිරි වගන්තියක් අපි සාකච්ඡා කරමු මේ තව කාරණයක් විදිහටම තියෙනවා මේවට මේ ටෆ් ඒ කියන්නේ hard fast rule එහෙම හදන්න බෑ. ඒක flexible වෙන්න ඕන. ඒක නිලධාරීන් මේ මොහොතේ තියෙන තත්ත්වයන් flexible වෙන්න ඕන. සමහරවිට ප්‍රියමනාප තැනක අවුරුදු 4ක් ඉන්න තුන්නට ප්‍රියමනාප නොවන තැනක අවුරුදු 2කින් එන්න පුළුවන්. දැන් එක පැත්තකට සමහර තැන් අපිටත් එහෙම වෙලක් තියෙනවා. දැන් අපි ගත්තම උතුරු නැගෙනහිර වගේ ඉස්සර තවමත් ඒ ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ ප්‍රදේශයේ තිබිච්ච දුෂ්කරතාවෙන් සැලකිල්ලට අරගෙන අවුරුද්දකින් එන්න chance එක දීලා තිබ්බා. යුද මේ தත්ත්වය හරි මොකක් හරි පදනම් කර. හැබැයි ඒක නැද්ද ඇත්තටම රිදී මාලියත්. ඒක නැද්ද මේ පැත්තෙන් ගත්තොත් ලංකගම දෙනියාය ඔය වගේ අස්සවල් වල තියෙන තැන් බොහෝ ඒ දුෂ්කර තමයි. හැබැයි එහෙම ඉන්න බෑ.
එතකොට ඒක ප්‍රියමනාප නොවන තැනක් විදිහට නම් වෙන්නෙත් නැහැ. සමහර වෙලාවට සීනියම් වෛද්‍යවරයෙක් පවා මේ ස්ථානයේ ඉන්න කෙනාට ආයෙ එහාට යන්න වෙනවා. ඉතින් ඒව තමයි ඊළඟට කලින් සේවය කළ තැන්වල තිබිලි. ඒ දුෂ්කරතා තැන්වල සේවය කරපු කෙනෙක් ආයෙ දුෂ්කර තැනකට යොමු කරන්නේ නැහැ. ඒව සැලකිල්ලට ගන්න ඕන. ඒ වගේම පාසල් යන දරුවන්ගේ සංඛ්‍යාව, ඒ ඔවුන් ඉන්න වයස් ප්‍රමාණය ඒව සැලකිල්ලට ගන්න ඕන. ඒ වගේම හැම විශේෂම කාරණයක් තමයි මේක මේ වෛද්‍යවරුන්ගේ මේ ස්ථානවාරු සම්බන්ධව මේ නොසලකා මහත්න කාරණයක්. හැකි සෑම අවස්ථාවකදීම තමා පදිංචි ප්‍රදේශයේ තනතුරක් දෙන්න ඕනේ. ඒක තමයි ඇත්තටම ස්ථානමාරු ක්‍රමයේදී ප්‍රධාන අරමුණ. ඒ කියන්නේ මුලින් දෙනවා දුෂ්කර සේවා ස්ථානයක්, පස්සේ ආ පදිංචි ස්ථානයේ දරුවන් සමග පවුල සමග ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරනවා. ඕකනේ අවශ්‍ය වෙන්නේ. මිනිස්සු ජීවත් වෙන්න මේ සියල්ල කරන්නේ. එතකොට ඒකේ විශේෂම වගන්තියක් තියෙනවා. තමා පදිංචි දිස්ත්‍රික්කයෙන් පිටතට ස්ථානමාරුවක් දෙනවා නම් දෙන්න පුළුවන්. ඒ විදියට කරන්න අවශ්‍ය වෙන විශේෂයෙන්ම විනය පරීක්ෂණ වගේ දෙයකට වැඩි කර වෙලා තියෙනවා නම් විතරයි. ඒ කියන්නේ ඇත්තටම දිස්ත්‍රික්කයකින් පිටට ට්‍රාන්ස් එකක් දෙනවා කියන්නේම ඒක පනිෂ්මන්ට් ට්‍රාන්ස් එකක්. මේ වගේ අවස්ථාවක ඇරෙන්න වෙන මොන හේතුවකටවත් ලේසියෙන් දිස්ත්‍රික්කයෙන් පිටතට ට්‍රාන්ස් එකක් දෙන්නේ නැහැ. නමුත් වෛද්‍ය සේවය අපිට ඊළඟ මොහොතේ මොකද අර තමන්ගේ අංකයට හරියන විදිහට ඔහේ ඉල්ලුවම කිසිම ට්‍රාන්ස් වීමේ ඌමනාවක් නැති පිරිසක් මේක ඇතුළට ගොඩ ගැහුවට පස්සේ අපිට ලැබෙන තැන ගැන අපිට අදහසක් නැහැ. සමහරට දිස්ත්‍රික්කයෙන් පිට තමයි යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔය හැම අවුරුද්දකම ට්‍රාන්ස් ක්‍රියාත්මක නොවෙන්නත් හේතුවත් ඒකම තමයි. ඔය ට්‍රාන්ස් එක බලහත්කාරයෙන් දැම්මට ඒකට යන්න තරම් වෛද්‍යවරයා නිකම්ම නේ. ඉතින් ඊට පස්සේ බලහත්කාරයෙන් එළුවා මොකද වෙන්නේ? මේ සර්විස් එකේ එපා වෙනවා. ලංකාවේ වෛද්‍යවරු ලංකාව හැර යන්න ප්‍රධානම හේතුවක් මෙන්න මේ වගේ අලකලංචි සහිත තනමාරු ලේඛනයක් ක්‍රියාත්මක කිරීම. ඔබ මතු කරපු විදිහට දැන් පහුගිය කාලේ අපි දැක්කා ට්‍රාන්ස් එක ක්‍රියාත්මක කරන්න කියලා අමාත්‍යාංශයෙන් එල්ලෙනවා. හැබැයි නිලධාරිය යන්නේ. නිලධාරියට යන්න විදියක් නැහැ. මොකද ඔහු රිලීස් කරන්නේ නැහැ. එතනින් සේවය මුදා හරින්නේ නැහැ. එතකොට ඒ වගේ වෙලාවක මේ ෆයිල් එක යවනවා අර අදාළ අනිත් හොස්පිටල් එකට. එතකොට ඒකේ පඩි හදන්නේ ඒ හොස්පිටල් එකෙන්. එතකොට නිලධාරියා පේ ෂීට් එකක් අත්සන් කරන්න මේ එහාට යන්න ඕන. ඊළඟට ලියුමක් මොන හරි පඩිය සම්බන්ධ දෙයක් බැංකු ණයක මොකක් හරි අවස්ථාවක් වුණොත් අර අනිත් හොස්පිටල් එකට යන්න ඕනේ. ඒකට විතරක්. තමන් සේවය නොකරන තැනකට. ඔබ කියපු විදිහට ඇත්තටම මේ වෛද්‍ය නිලධාරීන්ට දඬුවමක්ද මේ ස්ථානමාරුව කියන එක? ඇත්තටම මේ කරුණුත් එක්ක ගත්තම තියෙන්නේ ස්ථානමාරු පටිපාටියක් තියෙනවානේ. ඒතකොට ඒ ස්ථානමාරු පටිපාටිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශය ඇතුළු අනිකුත් නිලධාරී මණ්ඩලය බැඳිලා ඉන්නවා. ඒ වගේම වෛද්‍යවරු අතරින් බිහි වෙන කණ්ඩායමකුත් ඉන්නවා. තමන්ගේ වුවමනාවන් වෙනුවෙන් තමන්ට හිතවත් පිරිස් තියාගන්නත් තමන්ට එච්චරම හිතවත් නැත්නම් ඉවත් කරන්න හරි මොන හරි අන්නේ සඳහාම කැපවෙච්ච කණ්ඩායමකුත් ඉන්නවා. ඒතර මේ සියලු බලපෑම් මත වෙච්ච දේ තමයි මෙන්න මේ මම අර කියපු මේ අලකලංචි සහිත ස්ථානමාරු ලේඛනය සකස් කරාට පස්සේ ඒකට බලහත්කාරයේ ක්‍රියාත්මක කරන්න වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම දිස්ත්‍රික්කෙන් එහාට මාරු කරනවා තමන්ට උමනා නැති තැන් වලට යන්න වෙලා තියෙනවා. ඒතර කෙනෙක් තර්ක කරයි නෑ මේ ඉල්ලපුවනව තමයි හම්බෙලා තියෙන්නේ. එහෙම කියන්න බෑ. හේතුව තමයි අපිට තියෙන වේකන්සි ප්‍රමාණය. ඒ වේකන්සි ටිකට සරිලන ලෙස සමහරලාට ඊට වෙනස් පිරිසක් මේකට එන්නේ. විශාල කණ්ඩායමක් එන්නේ ඉන්නවා. ඒතර කිසියම් එක වේකන්සියක් ගත්තම එතෙන්ට එන්න තරගයක් තියෙනවා සෑහෙන පිරිසක් අතර. ඒතර එහෙම ගිහින් සමහර කෙනෙක් තමන්ගේ අර මෙරිට් ඕඩර් එක මේවත් සැලකිල්ලට අරගෙන සීනියරිටි එක මේවත් සැලකිල්ලට අරගෙන විවිධ කරුණු සැලකිල්ලට අරගෙන උට යන්න සිද්ධ වෙනවා තමන් අත්‍යවශ්‍ය නිසා ඉල්ලුවා තමයි. නමුත් යන්න උවමනාවක් තිබිච්ච තැනක් නෙමෙයි. එහෙනම් පළවෙනියටම කළ යුතු වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට අර තමන්ට උවමනා තැනකට යන්න පුළුවන් වෙන විදිය. ට්‍රාන්සිට් සිස්ටම් එකක් අපිට හදාගන්න බැරිද කියන සාකච්ඡාව වෛද්‍යවරු අතර තියෙනවා. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කවුරු හරි වෛද්‍යවරු කණ්ඩායමක් එහෙම මතු කරොත් ඒ මතු කරපු අයත් එක්ක ගැටුමකට එන කණ්ඩායමක් ඉන්නවා. නමුත් ඇත්තටම තියෙනවා මේ සාකච්ඡාව වෛද්‍යවරුන් අතර සිදුවිය යුතුමයි. ඒ කියන්නේ මීට වඩා වෙනස් තාම සාධාරණ හැම කෙනෙකුටම සාධාරණ වන ස්ථානමාරු ලේඛනයක් සකස් කරගන්න බැරිද කියන එක. ඒක අත්‍යවශ්‍යයි. මම දැක්ක තවත් අදහසක් දැන් මේක ට්‍රාන්ස් ක්‍රියාත්මක කරන්න මේ වෛද්‍යවරුන්ගේ පැත්තේ පොඩි පුෂ් එකක් බලපෑමක් වෙන හේතුව තමයි දැන් මම අදහසක් විදිහට දැක්කේ මේ ඔවුන්ගේ අදහස් වෙනවා දැන් වෛද්‍ය සේවයන් දීප ව්‍යාප්ත සේවයක්. මේ දීප ව්‍යාප්තයෙන් හින්දා වෛද්‍යවරුන්ට ලැබෙන යම් වැටුපේ ප්‍රමාණයක් ඊළඟට දීමනා ප්‍රමාණයක් එහෙම තියෙනවා. ඇත්තට මේ ට්‍රාන්ස් හරියට ක්‍රියාත්මක නොවුනොත් හරියට කියන්නේ අපි හිතමු අවුරුදු 4න් 4ට ක්‍රියාත්මක නොවුනොත් මේ දීප ව්‍යාප්ත සේවය කියන එක අහෝසි වෙනවද? එහෙම නැත්නම් මේ දීප ව්‍යාප්ත සේවයකට අපි ඉන්නවද? ඒකෙන් තියෙන වාසි මොනවද? ඒක බලපෑම මොකද්ද? ඔව් මේ ඒකත් ඔය දැන් වෛද්‍යවරු අතර මේ තමන්ගේ ජීවිතයට ප්‍රධාන වශයෙන් බලපාන ස්ථානමාරු ක්‍රමවේදය ක්‍රියාපටිපාටිය සම්බන්ධව තියෙනවා මේ විවිධ ආකල්ප. ඒක විශ්වාස කරන විදියක් තියෙනවා. ඉතින් අපිට ඇත්තටම ගත්තාම මීට වසර ගණනාවකට කලින් අපි හිතමු මීට අවුරුදු 20කට 30කට කලින් ගත්තම රාජ්‍ය සේවයට හිටිය වෛද්‍යවරු සීමිත සංඛ්‍යාවක්. ඒතකොට ඒ සීමිත ඊටම කුඩා සංඛ්‍යාවක්. ඒතකොට ඒ වෙනුවට RMP, AMP වගේ සේවාවන් තිබුණා. විවිධ වෛද්‍යවරු හරි මොකක්
මොකක් හරි මේ සේවා සපයා ගැනීම සඳහා විවිධ උපක්‍රම රජයන් විසින් දරමින් තිබුණා. ඒ කාලයට සාපේක්ෂව ගත්තොත් අර දුෂ්කර සේවාවන් සඳහා වෛද්‍යවරු යොමු කරන්න වගේ දේවල් වලට මේ දීප ව්‍යාප්ත සේවාවක් කියලා මේක නම් කරගෙන ඒකට ට්‍රාන්සිට් සිස්ටම් එකක් හදාගත්ත එක හරි. ඇත්තටම සමහරලාට වඩාත්ම අපහසු වෙන්නේ ඔය කියන තැන් වලින් වඩා දුෂ්කර ස්ථාන වලින් වෛද්‍යවරු ඉන්නේ වෛද්‍යවරයා එළියට ගන්න. සමහරවිට අවුරුදු 10 12 එතන රැඳිලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. සීමාවාසික පුහුණුවකින් පස්සේ යොමු කරන වෛද්‍යවරයෙක් ඒ තැනට නොගියොත් ආයෙ එන්න බෑ. ඉතින් පශ්චාත් සීමාවාසික පත්වීම් දෙනකොට එහෙම අර ඒ තැන් වල හිර වෙලා ඉන්න වෛද්‍ය නිලධාරීන් එළියට ගන්න කියලා විශේෂයෙන් මේ වෙනි අරමුණ සහිතව ක්‍රියාත්මක වෙන එකක් අපි දකින්නෙත් නෑ. මේ වගේ තැනකින් හරි පටන් ගන්න පුළුවන් නේ. එතකොට අපිට ඇත්තටම තියෙන්නේ දීප ව්‍යාප්ත සේවාව පවත්වා ගැනීම සඳහාම සිදු කරන ට්‍රාන්සිට් ස්කීම් එකක් නෙමෙයි මේක. මේක ඇතුලේ හොඳට බැලුවොත් සමහරලාට දිස්ත්‍රික්කයක් ඇතුලේ ගත්තොත් ප්‍රධාන රෝහලේ ඉඳලා අනිවාර්යයෙන්ම මේ තව තැනකට සමහරට මේ ළඟම තියෙන රෝහලට ස්ථාන මාරු වෙනවා. දැන් ඔයාලා කලින් මතු කරාම වගේ ෆයිල් එක තැනක. මිනිස්සයා එක තැනක. ඉතින් මෙහිම රාජ්‍ය සේවයක් තියෙන්න බෑ. මං හිතන්නේ වෛද්‍යවරු විතරයි තමන්ගේ පෞද්ගලික ලිපිගොනුව තැනින් තැනට මාරු කරමින් පුජ්‍යලයා තව තැන්වල රඳවමින් මේ සේවාව සපයා ගැනීමක් තියෙනවා. ඉතින් කොයි හරි වෙලාවක නිලධාරියෙකුට විරුද්ධව නිලධාරියේ ෆයිල් නැති වෙනවා දැන්. ඇත්තටම අස්ථානගත වීම සෑහෙන ප්‍රමාණයක් සිද්ධ වෙනවා. අමාත්‍යාංශයෙන් ඉඳලා බොහෝ තැන්වල. ඒ අස්ථානගත වීම වලට කාටවත් පරීක්ෂණයක්වත් නැහැ. හොයන්නවත් විදියක් නැහැ. ඒ ෆයිල් එක තියෙන්නේ නිලධාරියා ඉන්න තැන නිලධාරියා වග කියන නිලධාරියා වැඩ කරන නිලධාරියා ගැන දන්න ආයතනයක නෙමෙයි. ඒ ෆයිල් එක තියෙන්නේ. සමහර ආයතන වල ෆයිල් එකක් තියෙනවා. මිනිස්සු අඳුරන්නේ නැහැ මොකක්වත් නැහැ. ඉතින් එතන ඉන්න ක්ලාක්ට එහෙම නැත්නම් ඒ ෆයිල් එක ගනුදෙනු කරන මිනිස්සයාට ඒ ෆයිල් එක ගැන ලොකු වගකීමක් දරන්න බෑ. මොකද දන්නගෙන නෙමෙයි. පඩි ගෙවන්නෙත් එතන නිසා. ඉතින් මේ වගේ අර ඇඩ්ජස්ට්මන්ට් මේ ඇත්තටම අර තාවකාලික ඇඩ්ජස්ට්මන්ට් එහෙම හදාගෙන ඇත්ත විදියක ස්ථානමාරු පටිපාටියක් සකස් කරගැනීමේ උවමනාව කාලාන්තරයක් තිස්සේ යට ගහගෙන තියෙනවා. සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදියට අපි විශ්වාස කරනවා වෛද්‍යවරුන්ට අදාළව නව ස්ථානමාරු පටිපාටියක් හදන්න ඕන. හැදෙන්නම ඕන. ඇයි මෙහිම දුක් විඳින්නේ? ඒ තමන්ගේ දරුවෙක් ලැබෙන මොහොත වෙනකොට සේවය කරන්නේ සමහරවිට හොඳ හොස්පිටල් එකක. හැබැයි දරුවා පාසලට දාන්න වයස එනකොට එයාට යන්න සිද්ධ වෙලා වඩා දුෂ්කර තැනකට වෙනත් තැනකට. අවුරුදු 4යිනේ. 4න් යන්න සිද්ධ වෙලා. ඊට පස්සේ ඒ දරුවා ආපහු ශිෂ්‍යත්වය ලියනකොට ආයෙ තව තැනකට යන්න වෙනවා. ආයෙ O level ලියනකොට වෙන තැනකට යන්න. ඉතින් දැන් වෛද්‍යවරු දෙමව්පියෝ විදියට හිතුවොත් තාමත්ම සංකීර්ණ ජීවිතයකට උරුමකම් කියන. ඒ දරුවා එක තැනක, ෆැමිලි එක වෙන තැනක, හස්බන්ඩ් වයිෆ් තැන් දෙකක. ඒතකොට දැන් මෙහිම ගත්තම කවුරුවක්වත් වෛද්‍යවරයෙක්ගේ ජීවිතවල තියෙන ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔහු හෝ ඇය පෞද්ගලික මුහුණ දෙන දුෂ්කරතා මගහැරීම වෙනුවෙන් ස්ථානමාරු ලේඛනයක් පද්ධතියක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් අපි යෝජනා කරනවා වෛද්‍යවරුන්ට දැන්වත් ඇස්සැරලා සමාජයෙන් මේ පාලනයෙන් ඉල්ලන්න අලුත් ස්ථානමාරු ක්‍රමවේදයක්. ඒක තමයි ඇත්තම අවශ්‍යතාවය. ඉතින් එහෙම එකක් හදන්න පුළුවන්. කවුරු හරි කියනවා නම් එහෙම එකක් බෑ කියලා අපි ඉදිරියේදී සූදානම් නව ස්ථානමාරු පටිපාටියක් මෙන්න මෙහෙම විය යුතුයි කියලා මේ රටට හඳුන්වලා දෙන්න වෛද්‍යවරුන් වෙනුවෙන්. මේ ස්ථානමාරුව කියන එක දැන් අමාත්‍යාංශ වැඩක් විදියට ක්‍රියාත්මක වෙනවා කියන්නේ අපිට පෞද්ගලික අවශ්‍යතාවයකට වඩා ඊළඟට දුෂ්කර ප්‍රදේශවල ඉන්න අයට අවශ්‍යතාවය තියෙනවා වඩා හොඳ තැනකට එන්න. පහුගිය කාලේ අපිට දකින්න ලැබුණා නිකන් මේ යම් මොහොතක අපි ප්‍රාන්සයක් යනවා නම් ස්ථානමාරුවක් ලැබෙනවා නම් මේකට අර පාලනාධිකාරියට අමතරව තවත් මේ no objection letters ගන්න. ඒ කියන්නේ මේ ඔබ මේ ස්ථාන දෙක අතර මාරු වෙනවට අපේ විරුද්ධත්වයක් නැහැ කියලා යම් පුද්ගලයන්ගෙන් ලිපි ලබා ගැනීම ක්‍රමවේදයක් තුනක් මම දන්නේ. දැනට මම හිතන්නේ ඒක ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක් කොහොමද? ඔව් ඇත්තටම මෙන්න මේවා තමයි මේ ඩොක්ටර් ගෑන් ඇත්තටම මේ අපි ගත්තොත් ස්ථානමාරු පටිපාටිය ඇතුලේ බොහෝ අයට සිද්ධ වෙලා තියෙනවා අර Tamanට සිද්ධ වෙන මේ කරදරය. ඇත්තටම ස්ථානමාරු කිරීම සමහරවිට කරදරයක් වෙලා තියෙනවා. ඒ කරදරයෙන් බේරෙන්න තව කෙනෙක්ගේ පිහිට පතන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට උත්සාහ කරනවා සමහරවිට යන්න අවශ්‍ය කෙනාට යන්න නැහැ. සමහරවිට යන්න ඕනේ නැති කෙනාට යන්න වෙනවා. ඒ කියන්නේ ඉන්න ඕන කෙනාට ඉන්න නැහැ. එතන වේකන්සිත් තියෙනවා. සමහරවිට අපි හිතමු කිසියම් ආයතනයක ඉන්න කාඩර් එකට වඩා වෛද්‍යවරු වැඩි නම් එතනින් කෙනෙක් කියන්නේ ඒක සාධාරණයි. හැබැයි මෙතනත් අණ්ඩ කාඩර් න ะ. ඒ කියන්නේ කාඩර් එකට අදාළ නැත්තම් ඊට වඩා වෛද්‍යවරු සංඛ්‍යාව අඩුයි. සමහරලාට යන්න නම් වෙච්ච තැන ඊට වඩා ඉන්නවත් වෙන්න පුළුවන්. ඒතර මේක ඇත්තටම ඒතකොට ඇයි යන්නේ මේ? මෙතන මෙයා හිටියම තියෙන මේ රාජ්‍ය සේවාවට වන අගතිය මොකක්ද? ඒතර එයාට දැන් යන්න වෙලා තියෙන අර අවුරුදු 4කට සැරයක් අනිවාර්ය ලෙස ස්ථානමාරු විය යුතුයි කියන එක අනුව. දැන් ඔබ දන්න ඕනම රෝහලක් අරන් බලන්න. බොහෝ අවස්ථාවල මේ ට්‍රාන්ස්ෆර්
ක්‍රියාත්මක වීමකින් පස්සේ රෝහලේ තියෙන දැඩි සත්කාරවල ඉඳලා බොහෝ ආයතන කඩන් වැටෙනවා. බොහෝ ආයතන ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා. දැන් කවුද දවසේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරා මේ කොළඹ ජාතික රෝහලේ නිර්වින්දනංශයේ තිබෙන වෛද්‍ය හිඟේ සම්බන්ධ. ඒතර එතනින් වෛද්‍යවරු දැන් ස්ථාන මාරු කරා. ආයි වෛද්‍යවරු පිරිසක් එතෙන්ට එන්න ඕනේ. ඒ අය පුහුණු කරන්න ඕනේ. කොහොමදත් මාස 3ක් විතර යනකම් ලොකු හිඟයකින් තමයි දුවන්නේ. වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒතකොට කොහොමද මේ සෞඛ්‍ය සේවාව පවතින්නේ? ඇයි මහ ජනතාවට මෙහෙම කරන්නේ? මං අහන්නේ මේක මහ ජන සේවයක්. මේක දැන් අපි ස්ථාන මාරු වීම මාස 3කින් පුරුදු වෙලා ඇවිල්ලා ෆයිල් එක ඕපන් කරලා කරනකම් මිනිස් ජීවිත තියෙන්නේ නැහැ. ඇත්තට මේ පුහුණුව වැදගත් වෙන්නේ ඒකට. ඒතකොට උවමනාව බොහෝ කණ්ඩායම් තමන්ගේ වාසියට ගත්ත තමන්ගේ බලය පවත්වාගෙන. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි වෛද්‍යවරුන්ගෙන් අහන්නේ. ඇයි එහෙම ලියුම් දෙන්නේ? 2019 මට මතක විදියට 2019 අගහරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියුමක් නිකුත් කරා, ලිපියක් නිකුත් කරා. එහෙම no objection letters දෙන්න පුළුවන් ආයතන ප්‍රධානීන්ට පමණයි. දැන් ආයතන ප්‍රධානීන් නොවන කවුරු හරි වගේ ඉල්ලනවා නම් ඒක අවශ්‍ය නැහැ. මොකද මේ ස්ථාන මාරු කිරීම මේකත් ඇත්තටම සාකච්ඡා කරන්න ඕන කාරණයක්. ස්ථාන මාරු කිරීම වෛද්‍යවරුන්ට අදාළ ස්ථාන මාරු පටිපාටිය සකස් කිරීම, ඒ පටිපාටිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක්. නැත්නම් අමාත්‍යාංශයේ වගකීමක්. එහෙනම් ස්ථාන මාරු ක්‍රියා පටිපාටිය සකස් කිරීමේදී ඒ ලේඛනය සකස් කිරීමේදී කිසියම් වෛද්‍යවරයෙකුට අගතියක් වෙනවා. ඒක අර නීති පද්ධතිය තුළ පැහැදිලි අගතියක් නෑ. ඊ වෛද්‍යවරයා වෙනුවෙන් පිටින් හිටින්න බෑම යූනියන් එකේ කාර්යභාරය. ස්ථාන මාරු පටිපාටියට අනුව නියමිත ස්ථානයේ වෛද්‍යවරයාට ෆේවරබල්. ඒ කියන්නේ ඒක කැමති විදියට තරක් නොවෙනවා නම් ඒකට මැදිහත් වෙන්න පුළුවන්. වෛද්‍යවරයාගේ පැත්තේ ඉඳගෙන. අමාත්‍යාංශ පැත්තේ ඉඳගෙන ඉන්න එක අපේ වැඩක් නෙමෙයි කියන්නේ. ඔව් දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ වෛද්‍යවරු තාමත් මන් දන්නේ පිළිගන්නවද නැද්ද කියලා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි වෛද්‍යවරු ඇයි තමන්ව පාලනය කරන්න අමාත්‍යාංශයේ ඉන්නවා, බලධාරීන් ඉන්නවා, ආයතනයේ ගත්තම ආයතනයේ ඩිරෙක්ටර්ස්ලා එහෙම ප්‍රධානීන් ඉන්නවා. මේ සියලු දෙනාමත් ඉද්දි තවත් කණ්ඩායමක් පත් කරගන්නේ ඇයි කියලා තමන්ව පාලනය කරන්න. එහෙම අවශ්‍ය නැහැ. තමන් වෙනුවෙන් නියෝජනයකට නේ සල්ලි ගෙවන්නේ. ඔබ මුදල් ගෙවන්නේ කිසියම් සංගමයකට, අපේ වෛද්‍ය සංගමයට කවුරු හරි සමස්ත ලංකා වෛද්‍යධාරී සංගමයට මුදලක් ගෙවනවා නම් තමන්ගේ සමාජික මුදල ගෙවනවා නම් අපි නෑ ඇත්තටම මුදල් නොගෙවුවත් අපි වෙනුවෙන් පෙනී හිටපු අවස්ථාව තමයි දැන්ට තියෙන්නේ. වෘත්තීය සමිතිය ආඥාපන්නත යටතේම පැහැදිලි කරලා තියෙන්නේ ඔය කාරණේ. පුජ්‍යලයට තනිව තමන්ව නියෝජනය කරන්න බැරි නිසා තමයි සංගම් විදියට සංවිධානය වෙලා වෘත්තීය සංගම් විදියට සංවිධානය වෙලා ඒක ඉල්ලන්නේ. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ ඉතින් වෛද්‍යවරයා එතෙන්ට නොයන එක. ඉතින් ඇත්තටම දැන් කවුරු හරි කෙනෙක් බලය නැති කෙනෙක් මේ වගේ no objection letters ඒ බලපෑම් සහගත දේවල් කරනවා නම් කරුණා කරලා වෛද්‍යවරු තමන්ගේ හොඳ කෙලින් තියාගෙන කියන්න ඕන. නෑ ඔයාලට අයිතියක් නෑ මේක ඉල්ල. ඔයා ඉන්නේ ඔයාලට සල්ලි දෙන්නේ අපිව නියෝජනය කරලා අමාත්‍යාංශයට මගේ ප්‍රශ්න කියන්න. ඒ වෙනුවෙන් නැගිටිීමේ අයිතියත් ඒ වගේම වගකීමත් අපේ සමස්ත වෛද්‍ය ප්‍රජාවටම තියෙනවා. දැන් මේකෙන් අපිට පැහැදිලි වෙච්ච කාරණා තමයි එකක් මේකෙන් වෛද්‍යවරයාගේ අවස්ථාවේ හෝ අමාත්‍යාංශයේ අවස්ථාවේ හරියට ඉෂ්ට වෙන්නේ නැති කරුණක් තියෙනවා. ඊළඟට මේක යාවත් කාලෙම වෙන්න ඕන කියලා ඔබ මත කරා. දැන්ට තියෙන ස්ථාන මාරුව පිළිබඳ ඔබගේ අදහස ඊට කෙටි සාරාංශයක් ගත කරොත් කොහොමද කියන්නේ? ඔය ඇත්තටම අපිට සමස්ත වෛද්‍ය ප්‍රජාවෙන්ම ඉල්ලන්න තියෙන්නේ වෛද්‍යවරුන් සඳහා ස්ථාන මාරු ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ අවශ්‍ය වෙන්නේ අර අපි කියපු කරුණු වලට. විශේෂයෙන්ම නිලධාරියා තමන්ගේ පුජ්‍යලික ගැහැටක් නිසාම තමයි ඇත්තම ස්ථාන මාරු වෙන්න ඕන. දෙක රාජ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන්. මේක පදනම් කරගෙන දැනට ඉන්න රටේ ඉන්න වෛද්‍යවරු ප්‍රමාණය පදනම් කරගෙන අවුරුද්දකට අපේ රටේ නිෂ්පාදනය වෙන වෛද්‍යවරු ප්‍රමාණය සංඛ්‍යාව හිතලා දැන් ගත්තම රාජ්‍ය සෞඛ්‍ය සේවාව මේ වෛද්‍ය පීඨ ඇතුලේ 1500ක විතර ප්‍රමාණයකුත් ඒ වගේම විදේශ වෛද්‍ය උපාධිධාරීන් 500ක විතර ප්‍රමාණයකුත් හැම අවුරුද්දකම එකතු වෙමින් තියෙනවා. මෙන්න මේ එකතු වීම ටික. ඊළඟ රාජ්‍ය සේවාවෙන් වෛද්‍යවරු හැර යන්නේ කොහොමද? මේ ඇතැරිලා යන්නේ කොහොමද? මිය යෑම නිසා. විදේශ පුහුණුවට යනවා. පශ්චාත් උපාධියට ඇතැරිලා. ඊළඟට සමහරව අයින් වෙලා ප්‍රයිවට් සෙක්ටර් එකට ජොයින් වෙනවා. සමහරව ඉවත් වෙලා විදේශ රටවල් වල පර්මනන්ට් කියන්නේ PR අරගෙන පදිංචියට යනවා. ඉතින් විවිධ ක්‍රම ඔස්සේ මේකෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ සෞඛ්‍ය පද්ධතිය එක්ස්පෑන්ඩ් වෙනවා. සෞඛ්‍ය පද්ධතිය පුළුල් වෙනවා. ඉතින් ඒක දිගින් දිගටම පුළුල් වෙනවා. අපි විශේෂයෙන්ම සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට යෝජනා කරනවා මේක පුළුල් කරන්න ඕන. පුළුල් කරන්න නම් මහ ජනතාවට වග කියන නව පද්ධතියක් හදන්න. සිස්ටම් එකක් හදන්න. ඉතින් මේ සියල්ල සැලකිල්ලට ගත්තම තවත් විශාල වෛද්‍යවරුන් ප්‍රමාණයකට අවකාශයක් විවෘත වෙනවා. තව අවුරුදු ගණනාවක් යනකම්. ඉතින් දැන් නව ස්ථාන මාරු ක්‍රමවේදයක් අවශ්‍යයි. ඔන්න ඔය කියන සියලුම කාරණා සැලකිල්ලට ගතපු විශේෂයෙන්ම මේ සෞඛ්‍ය පද්ධතිය උන්නතිය වෙනුවෙන්ම සකස් කරනවා. එහෙම නැතුව වෛද්‍යවරුත් තමන්ගේ පුජ්‍යලික පරිගැනීම් වෙනුවෙන් භාවිතා වෙන්න හෝ තමන්ට හිතෙන විකාර වෙනුවෙන් භාවිතා වෙන්න හෝ අවශ්‍ය නැහැ. ඉතින් මේ සියල්ල තීරණය වෙන්නේ අර ඔබ කලිනුත් මතු කරා. බොහෝ සේවාවල් තියෙන රටේ තමන්ට අවශ්‍ය නම් ඉල්ලලා ස්ථාන මාරු වෙලා යන්න පුළුවන් විදියට. අපිට ඒක කොහොමවත් කරන්න බෑ.
බැරි වෙලා තියෙනවා. ඒ වගේම කිසියම් වෛද්‍යවරයෙක් ලබන පුහුණුව කිසිසේත්ම ඊළඟ ට්‍රාන්ස් එකේදී සලකන්නේම නැහැ. අපි හිතමු ඇස් වාට්ටුවක වැඩ කළා පරිචයක් ලබන වෛද්‍යවරයෙක් ගත්තා. ඊළඟ අවුරුද්දේ දානවා තව මොකක් කරේ. කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් අරක ලැබපු පුහුණුව වැඩක් නැහැ. අලුතෙන් ඉගෙන ගන්න. ඊක ඉගෙන අවුරුදු 2ක් විතර කාලයක් යනවා ඇත්තටම ඕක ඉගෙන ගන්න. හරි විදියට. විශේෂ වෛද්‍යවරයෙක් පුහුණු කරන්න ගියත් මුළු මේ වෙනුවෙන්ම කැප කළාත් අවුරුදු 5ක් 6ක් ගන්න. ඒතර අඩු ගානේ සාමාන්‍ය වෛද්‍යවරයෙක් අවුරුදු 2ක විතර කාලයක් යනවා අලුත් ශාස්ත්‍රයක් සම්බන්ධව පුහුණුවෙන්. තියරිය දන්නේ එක හරි. හැබැයි වෙන්නේ මොකද්ද? තුන්වෙනි අවුරුද්දේ ඉඳලා එයා ඉන්නේ ඊළඟ ස්ථාන මාරුව බලාගෙන. ඉතින් ඇත්තටම රාජ්‍ය සේවය මේ සෞඛ්‍ය සේවා මහජනයාට සුබසිද්ධිය සඳහා යොමු වෙච්ච එකක් නෙමෙයි. එහෙම වෙන්න නම් අපි අවම වශයෙන් යෝජනා කරන වසර 6කවත් කාලයක් එක තැනක ඉන්න දෙන්න වෙනවා. මේ කරුණු සැලකිල්ලට ගන්න. සැලකිල්ලට අරගෙන නව ස්ථාන මාරු ක්‍රමවේදයක් හදමු. ඒ වෙනුවෙන් සියලුම වෛද්‍ය ප්‍රජාව එකතු වෙලා පෙළ ගැහෙන්න කියන යෝජනාව අපි කරනවා. මම හිතන්නේ එහෙම හදාගත්තු දවසට තේරෙයි අපි කොච්චරම අපහසුතාවෙන්ද මේ පද්ධතිය ඇතුළේ ජීවත් වුනේ කියලා. ස්ථාන මාරු පිළිබඳ යම් ආందోලනාත්මක අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ස්ථාන මාරු සතියක් ක්‍රියාත්මක කරලා තියෙන අවස්ථාවක මේ සාකච්ඡාව සඳහා අපි යොමුනේ. ඉතින් මේකෙන් අපි කරුණු රාශියක් ඉදිරිපත් කරා. මේක මම හිතනවා වෛද්‍යවරු අතර සාකච්ඡාවට බඳුන් විය යුතුයි සහ මේක තව වැඩි දියුණු විය යුතුයි කියලා. ඉතින් ඒ වෙනුවෙන් එක් වෙච්ච ඔබට බොහොම ස්තුතියි.